හරි අද අපි කරන්න යන්නේ මේ භෞතික විද්‍යාවේ තුන්වෙනි පාඩම දාගන්න යුනිට් 3 දෝලන තරංග. හරි දෝලන තරංග. තුරු දෝලන තරංග පාඩම කතා කරද්දී අපිට දෝලන තරංග පාඩමේ කොටස් 5ක් යටතේ සාකච්ඡා කරන්න තියෙනවා. කොටස් 5ක් හෝ 6ක්. ඒතර පළවෙනි කොටස තමයි අපි මුලින්ම මේ කතා කරන්න යන්නේ පළවෙනි කොටස විදිහට මොකද්ද මේ දෝලන තරංග කියලා කියන්නේ මොකද්ද මේ අපිට තියෙනවා සරල අනුවර්තීය චලිතය කියලා. දෝලන තරංග පාඩමේ ප්‍රධානම මූලිකම කාරණේ තමයි සරල අනුවර්තීය චලිතය. ඒතර මොකද්ද මේ සරල අනුවර්තීය චලිතය කියලා කියන්නේ? හරි. ඒ පිළිබඳ තමයි මේකෙදි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට දාන්න අංක 1 සරල අනුවර්තීය චලිතය. සරල අනුවර්තීය චලිතය. ඒතර මේකද කතා කරන්නේ මොකද්ද මේ අනුවර්තීය චලිතයක් කියන්නේ? මොකද්ද සරල අනුවර්තීය චලිතයක් කියලා කියන්නේ? මොකද්ද සරල අනුවර්තීය චලිතයක තියෙන අත්දැකීම? හරි. එතකොට මේ සරල අනුවර්තීය චලිතයන් මේ ප්‍රායෝගිකව භාවිත කරන තැන් මොනවද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලන්ගේ පොරොස්තෙන් දෝලන බට්ට. අවලංගු බට්ට කියලා කියන්නේ. ඒතර ඒක මොකද්ද? ඒක මෙහෙම අපි එල්ලලා දිනනවා. අපි ඒක පොඩ්ඩක් මේ පැත්තට අදිනවා මේ විදිහට. ඇදලා මේක අත්හරිනවා. ආයි මෙහෙට යනවා. ආයි මෙහෙට යනවා. ආයි මෙහෙට. ඔහොම වෙනවන්නේ. ඒතර මේ මොකද්ද? මේක අනුවර්තී චලිතයක්. නේ? ඊට පස්සේ මොකක් හරි ස්ප්‍රින්ග් එකට හයි කරනවා. මොකද මේ වගේ දන්නකො පෙට්ටියක් හරි මොකක් හරි වස්තු. මේ පැත්තට අදිනවා. හරි. මේ පැත්තට අදිනවා. මෙතන මෙන්න මේ දෙනක අදිනවා. ඇදලා මේක අත්හරිනවා. එතන මොකද? මෙහෙම ඒක සරල රේඛාවක් දිගේ මේ විදිහට ගමන්. ඒ වගේ තමයි කියන්නේ සරල අනුවර්ත චලිතයක් කියලා. හැබැයි ඒකට මේ ඇත්ත වර්ධයක් කියන එක වෙනම අර්ථයක් කීමක් තියෙනවා. අපි ඒක මාතෘකාව දාලා කතා කරමු. ඒ වගේ චලිත ගැන තමයි මේ සරල අනුවර්ත චලිතය කතා කරන්නේ යන්නේ. ඒ වගේම මේකේ තියෙනවා මේ ලාක්ෂණික සමීකරණය කියලා එකක්. සරල අනුවර්ත චලිතයේ ලාක්ෂණික සමීකරණය. ඒ සමානයි ඍණ ඔමේගා වර්ග x කියලා. හරි එතකොට මේ විශ්වයේ තියෙන ඕනෑම සරල අනුවර්ත චලිතයක් ඔන්න ඔය සමීකරණ ඇසුරෙන් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ සමාන ඍණ ඒ කියන්නේ මොකක් කරවත් චලිතයක් ඒ සමාන ඍණ ඔමේගා වර්ග x වලින් ලියා ගන්න පුළුවන් නම් අපි කියන එක සරල අනුවර්ත චලිතයක් කියලා. නිකම්ම මේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් කියන්නනේ. මේ ඔක්කොම ඉස්සරහට උගන්වන දේවල් නිකම්ම මේ ඔළුවේ තියෙන. ඒතර අපි දන්නවා. ඒතර ඒ කොටසට එද්දී දන්නවා. මෙහෙම එකක් අර කලින් කිව්වා නේද? හරි. එතකොට අංක 1 සරල අනුවර්තීය චලිතය. ඊට පස්සේ අංක 2 විදිහට අපිට තියෙනවා මේ තරංග වර්ග. තරංග වර්ග සහ ඒවායේ ගුණ. තමයි මේක සාකච්ඡා. මොකද තරංග වර්ග අන්වායාම තරංග, තීරයක් තරංග, ඔය දෙක එක ඒවා. අන්න ඒව ගැන තමයි මේක අපි සාකච්ඡා කරන්නේ. ස්ථාවර තරංග, මේ වගේ නැත්නම් මේක සාකච්ඡා කරන්නේ තරංග වර්ගයට. හරි. ඒතර ඒ වගේ දෙයක් තමයි තරංග වර්ග සහ ඒවායේ ගුණ කියලා අපි කතා කරන්නේ. ඒතර මේකේ තියෙනවා විස්තරානම්මන ඒතර අපි දන්නවා තරංගයක B = F ලැම්ඩා සමීකරණය තියෙනවනේ. ඒතර ඒකේ වගේ එක දේවල් තමයි ඒ සමීකරණ සහ ඒ වගේ යෙදීම් තමයි මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊපස්සේ දාන්න අංක 3. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න අංක 3 යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ එක මාධ්‍යවල. හරි. විවිධ මාධ්‍යවල මේ තරංග ගමන් කරන විදි මොනවද? තරංග ගමන් කරන වේග මොනවද? හරි. සහ ස්ථාවර තරංග කියන්නේ මොකක්ද? අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි අපි තුන්වෙනි කොටසේ සාකච්ඡා කරන්නේ. ඒතර දාගන්න එක විවිධ මාධ්‍ය තුල තරංග වේග
හා ස්ථාවර තරංග. හරි. විවිධ මාධ්‍ය වල තරංග වේග සහ ස්ථාවර තරංග. එතකොට පාතේදී කොහොමද යන්නේ? ජලයේදී කොහොමද යන්නේ? හරි. අන්න ඒ වගේ දේවල්. අංක 4. අංක 4 දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැදගත් මේක කෝල අහලත් තියෙන සමහර විට. ඩොප්ලර් ආචරණය. ඩොප්ලර් ආචරණය. හා ස්වනික දිගුරු. සොනික් බූම් කියලා හලදී. ඒක සර්ච් කරලා බලන්න. ස්වනික දිගුරු. දිගුරු. ඊට තමයි මේක සාකච්ඡා කරන්නේ. මොකද ඩොප්ලර් ආචරණය කියන්නේ? ඩොප්ලර් ආචරණය කියන්නේ මේ ඩොප්ලර් කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරපු දෙයක්. එතකොට ඩොප්ලර් ඉෆෙක්ට් කියලා කියන්නේ. එතකොට ඔයාලා දැකලා ඇති නිකන් මෙහෙම. මොකක් හරි ඇම්බියුලන්ස් එක. හරි. ඇම්බියුලන්ස් එකක් ආගේ සයිරන් එක සයිරන් අලාවේ ගහගෙන අපි වෙතට එනවා. ඔයා නිශ්චලව හිටගෙන ඉන්නවා. එතකොට මොකද? ඔයාට එකපාරට සද්දේ වැඩි වීගෙන එකපාරට නැතිලා යනවා. එකපාරට අඩු වෙලා යනවා. එතකොට ඔයාගේ වෙතට එද්දි වැඩි වෙනවා. ඔයාගේ ඉවතට එද්දි අඩු වෙනවා. හරි. අන්න ඒ වගේ ඒ දැනෙන සංවේදනය ගැන තමයි ඩොප්ලර් ආචරණයේදී ඩොප්ලර් කියන විද්‍යාඥයා මේ ඉදිරිපත් කරේ. තව සොනික විගුරු සොනික් බූම් කියලා අහලා තියෙනවා. ඒතර සොනික් බූම් එක තියෙන කොයි වගේ ලාභද? අක්කඩි වස්තුවක් ධ්වනි වේගය. හරි. ධ්වනි වේගය ඉක්මවා යන හද තමයි සොනික් බූම් කියන එක ඇති වෙන්නේ. සොනික් බූම්. දැකලා ඇති ඔයගොල්ලෝ මේ ගුවන් යානාවල එහෙම සාමාන්‍ය ගුවන් යානා නෙමෙයි මික් කපින් තියෙන්නේ ලොකු ලොකු ගුවන් යානා. වේගෙන් යන්නේ ලොකු නෙමෙයි. වේගෙන් යන්නේ. එතකොට දැකලා ඇති කිසියම් ළඟ ලොකු සද්දයක් එක්ක නිකන් පිටිපස්සෙන් නිකන් මේ වගේ දුම් වලාවක් වගේ ඔන්න කියලා යනවා. ලොකු දුම් වලාවක්. හරි. එහෙමයි. ඒතර මේවා තමයි මේ සොනික් විගුරුමත් කියලා අපි කතා කරන්නේ. දැන් මේකේ තියෙනවා ඉතින් මැක් අංක, මැක් කීතු, නම්මනම් කියලා පොඩි දේවල් ටිකක් මේක ඇස්සේ තියෙනවා. ඒවා ඉවන්න නැහැ උනට. දැනන් ඉන්න එක හොඳයි. හරි. ඒක සොනික් විගුරුම් කියලා කියනවා. හරි. ඒක තමයි ඩොප්ලර් ආචරණය කතා කරන්නේ. අංක 5 යටතේ අපි කතා කරන්නේ ධ්වනි ලක්ෂණ. හරි. ධ්වනි ලක්ෂණ. ඒතර මේක දැන් මේ කතා කරන්නේ මේ ඔය ඩෙසිබල් අගයන් සාමාන්‍යයෙන් අපි දැන් හිතුවොත් එහෙම දැන් මොකක් හරි දැන් ඔය උදාහරණ දෙකක් ගත්තොත් එහෙම මොකක් හරි කර්මාන්ත ශාලාව. හරි. ඒ වගේ දෙයක් අපි හදද්දී ඒ තියෙන ශබ්දය අපේ කන් වලට ඔරොත්තු දෙන එකක්ද? කන් වලට දෙන්නේ නැද්ද? කන් වලට දෙනවද නැද්ද? ඒ කියන බල්ලා තමයි අපි ඒක හදන්න ඕනේ. ඒතර ඒ වගේදී අපි කතා කරනවා මේ ධ්වනි තීව්‍රතා මට්ටම් කියලා එකක්. ඒතර ඒව ගැන අධ්‍යයනය කිරීමක් තමයි අපි මේ ධ්වනි ලක්ෂණයට ඊට අමතරව මේකේ හඬේ තියෙන හඬේ සැර, හඬේ විපුලතාවය, හරි එක දේවල් ටිකක් මේක අපි ඉගෙන ගන්න තියෙනවා. එතකොට ධ්වනි ලක්ෂණ කොටස යටතේ ඒක අපි සාකච්ඡා කරමු. ඊළඟට අංක 6 අවසානික. හරි. අවසානිකේ කතා කරන්නමයි මේ භූකම්පන විද්‍යාව. එතකොට ඒකේ තියෙනවා පී තරංග S තරංග කියලා. භූකම්පනයක් ඇති වෙද්දී තරංග වර්ග දෙකක් තියෙනවා. එක තරංගයක් මුලින් යන අනිත් තරංගය අන්තිමට. හරි. අන්න මේ වගේ ගුණ ගැන. ඒතර මොකද මේ භූකම්පන තරංග? ඒතකොට රිච්ටර් මාපකයේම අපි ඒ ගැන පොඩ්ඩක් නිකන් සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ දැනුමක් ගන්න ඕන නිසා. හරි. එතකොට භූකම්පනයක් ඇති වෙන්නේ කොහොමද? හරි ඒ වගේ දේවල්. සාහිත්‍ය සුනාමි තරංග. සුනාමි තරංග නම් ආවේ මේ ළඟදී. ළඟදී මේ දැන් අවුරුදු 16ක් විතර වෙනවා. ත්‍රිබලියමු ඊළඟ මොකද්ද? භූකම්පන විද්‍යාව. භූකම්පන විද්‍යාව. භූකම්පන විද්‍යාව හා සුනාමි තරංග. ඔය විදිහට අපිට කොටස් 6ක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. හරි. මොනින් ඔක ලියා ගන්න. ලියු පෝස්ට් කරලා ලියා ගන්න. ඊට පස්සේ අපි
මේකේ පළවෙනි එකට එමු සරල අනුවර්තීය චලිතය. වීඩියෝ පෝස් කරලා මේක ඔක්කොම ලියා ගන්න හොඳේ. එතකොට මම දැන් මේක ලියන්නේ ළමයි පොඩ්ඩක් ඔයගලන්ට මේ පාඩම ගැන අයිඩියා එකක්. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ කොටස් ටික තියෙනවා මේකේ. ඒතර මම මොකක් හරි කවර් කරේ නැත්නම් ඔයගලන්ට අහන්න පුළුවන්. අයි මේ කොටස කරේ නැත්නම්. ඒක. ඒතර ඔයගලන්ටත් අයිඩියා එකක් තියෙනවා. ඒතර ක්ලාස් එකට එන්න කලින් ඕන බලන්න පුළුවන්. මොකද්ද මේ කෑල්ල? මෙහෙම කෑල්ලක් තියෙනවනේ අපිට. දැන් ලබන සතිය කරන්න. හරි. ඊට ඔයගලන්ට බලන්න. ඔයගොල්ලෝ බලලා ඉන්න මොකක් හරි වීඩියෝ එකක් හරි මොකක් හරි. හරි. දාන්න පළවෙනි මාතෘකාව දෝලන තරංග අංක 1. දෝලන තරංග අංක 1 සරල අනුවර්තීය චලිතය. සරල අනුවර්තීය චලිතය. හරි. ඒක තමයි සරල අනුවර්තීය චලිතය. සරල අනුවර්තීය චලිතයට එන්න කලින් අපි මුලින් වෙනකම් මොකද්ද මේ අනුවර්තීය චලිතය කියන්නේ? දාන්න චුටි මාතෘකාව අනුවර්තීය චලිතය. හරි. අනුවර්තීය චලිතය. මොකද අනුවර්තීය චලිතය කියන්නේ? අනුවර්තීය චලිතය කියන්නේ. ඒතර අනුවර්තීය චලිතය කියලා කියන්නේ මෙහෙමද? මොකක් හරි වස්තුවක්. හරි. මොකක් හරි වස්තුවක් කාලයත් එක්ක එකම චලිත ආකාරය. හරි. කාලයත් එක්ක එකම චලිත ආකාරය නැවත නැවත පුනරාවර්තන එක නැවත නැවත ආයෙ සිද්ධ වෙනවා. හරි. නැවත නැවත සිද්ධ වෙනවා. අපි කියන එක මොකක් කියලාද? අනුවර්තීය චලිතයක් කියලා. මොකක් හරි වස්තුවක් කාලයත් සමග එකම චලිතය. එකම චලිත ආකාරය නැවත නැවත පුනරාවර්තනය වෙනවා නම් අපි කියන එකට මොකක් කියලාද? අනුවර්තීය චලිතයක් කියලා. අපිට හොඳම උදාහරණ තමයි ඔයගොල්ලන්ගේ තියෙන දෝලන බට්ටක්. ඒක හැම වෙලේම මොකද වෙන්නේ? හැම වෙලේම හරි මෙහෙම ඔහොම යනවා ආයි මේ ආය යනවා එන කාලයත් එක්ක මොකද එකම චලිතය නැවතම සිද්ධ වෙනවා. ඒතර මේක මොකද? මේක හොඳ අනුවර්තීය චලිතයකට උදාහරණයක්. ඊළඟට ඔයගොල්ලෝ කරන්න පුළුවන් මෙහෙම දෙයක්. නිකන් මේ වගේ නිකන් හැඩයක් තියෙන කෝප්පයක් හරි මොකක් හරි මේක අරගෙන හරි කෝප්පයක් හරි මේක අරගෙන මොකක් හරි බෝලයක් දාන්න මෙතන බෝලයක් තිබ්බහම මොකද වෙන්නේ? තියලා අතරියම මෙහෙට යනවා ආයෙ මොකද? ආයෙ මෙහෙට යනවා ආයෙ මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා ඔය විදිහට යනවා. එතකොට ඒ වගේ කුත් අපිට මොකද අනුවර්තීය චලිතයකට උදාහරණයක් කියලා කියන්න පුළුවන්. මම උදාහරණ කියන්නේ. තව නිකන් ඕනනම් කරනවා මෙහෙම දෙයක්. මොකද්ද? මොකක් හරි ජල භාජනයක් අරගෙන නිකන් ඕනනම් කරන්න පුළුවන්. කරලා බලමුනේ. මම දාව අයිස් කැටයක් කොහොමද? අයිස් කැට මේක පායන ටික. ටික ලොකු අයිස් කැටයක්ද? දාලා මෙයාටම ඇඟිල්ල තියලා තල්ලු කරනවා. තල්ලු කරලා අතාරින්න. එතන මොකද? මෙයා මෙහෙට යනවා ආයෙ මෙහෙට එනවා මෙහෙට යනවා. එතන මොකද? ඒකත් අනුවර්තීය චලිතයක් නේ. කාලයත් එක්ක එකම චලිතාකාරය නැවත නැවත පුනරාවර්තන නැවත නැවත සිද්ධ වෙනවා. ඊට අපි ඒකට කියනවා මොකද? අනුවර්තීය චලිතයක් කියලා. හරි. සකල ධර්ම අනුවර්තීය චලිතේ මාතෘකාව අනුවර්තීය චලිතය. ලියන්න මෙහෙම. ලියන්න කිසියම් වස්තුවක් කාලයත් සමග එකම චලිත ආකාරය නැවත නැවත පුනරාවර්තනය වෙනවා. නැවතම සිද්ධ වෙනවා අපිට කියන්නේ. නැවතම සිදු වෙන නැවත පුනරාවර්තනය වෙනවා. එවැනි චලිතයක් අනුවර්තීය චලිතයක් ලෙස හැඳින්වේ. අනුවර්තීය චලිතයක් ලෙස හැඳින්වේ. හරි. ඒතර උදාහරණයකට දාලා මේක අදින ගමන් ලියා ගන්න ඉස්සරහ. උදාහරණයකට දාලා අංක 1 මෙයා මොකක්ද ඉස්සරහ ලියා ගන්න මේක ඇඳලා දෝලන බට්ටා.
ගේ චලිතය. මම ලියන්නම්. දෝලන බට්ටාගේ චලිතය. මේක කෝප්පයක අත්හරින ලද බෝලයක චලිතය. මේක අයිස් කැටයක්. අයිස් කැටයක් ජලය තුල චලිතය කියන මොකක්ද දාන්නකො. අයිස් කැටයක චලිතය මොකක්ද? ඉතින් ජලය. ටකල් ගියාද? වේගි. වීඩියෝ පෝස් කරලා ලියා ගන්නද? හරිනේ. ඊට පස්සේ ඒක හරි. දැන් වීඩියෝ පෝස් කරලා ඉඳලා හිටියොත් ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මේ මොකද්ද සරල අනුවර්තී චලිතය කියන්නේ කියලා. දාගන්න මාතෘකාව සරල අනුවර්තී චලිතය. සරල අනුවර්තී චලිතය. ඒතර සරල අනුවර්තී චලිතය අපි මෙතන දාගමු අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම. तर මොකද්ද සරල අනුවර්තී චලිතය අර්ථ දැක්වීම? ඒකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. හොඳට රාගන්න. උත්තර තේරෙයි. මොකක්hari වස්තුවක්. හරි. මොකක්hari වස්තුවක් මත ඇතිවන බලය. හරිද? මොකක්hari වස්තුවක් මත ඇතිවන බලය කිසියම් සෑම විටම හරි සෑම විටම කිසියම් අචල ලක්ෂයක් දෙසට යොමු වෙලා තියෙනවා නම් හරිද මොකක්ද මම මේක අචල ලක්ෂයක්. එතකොට මේකට මම නිකන් හිතන්නකෝ නිකන් මොකක්ද ස්ප්‍රින් එකක් මෙන්න තියෙනවා. ස්ප්‍රින් එකක් තියෙනවා. එතකොට මෙයා මේ පැත්තට ඇදලා තියෙනවා. එතන ඇද්දාම මොකද වෙන්නේ? මේ දුන්න මගින් මේ වස්තුව මත බලය කොයි පැත්තටද? මේ පැත්තට. එතකොට මම අද ඇද්දාම මොකද වෙන්නේ? ඇද්දාම මේ බලයේ තියෙන මොකක් හරි අචල ලක්ෂයක් දෙසටනේ. සහ ඒ ලක්ෂයේ ඉඳලා තියෙන විස්ථාපන මොකද වෙන්නේ? මේක සමානුපාතික නැත්තු. හරි මේ බලයේ සමානුපාතික වෙන්නේ නැත්තු. අන්න එහෙම වෙනම නම් සෑම විටම අන්න ඒ විදිහට වෙනම නම් කියන්නේ බලය මොකද වෙන්නේ? මේ x සමානුපාතික වෙන්නේ නැත්තු. එහෙම වෙනම නම් අපි කියන මේකට මොකක් කියලාද? මම කියනවා මෙයා සරල අනුවර්තී චලිතයක් කියලා. ඒ කියන්නේ ආයි පාරක් මම කියන්නම්. මොකක් හරි වස්තුවක් මත මොකක් හරි චලිත වෙන වස්තුවක් කියලා ගත්තත් අවුලක් නැහැ. මොකක් හරි චලිත වෙන වස්තුවක් මත ඇතිවන බලය සෑම විටම කිසියම් අචල ලක්ෂයක් දෙසට යොමු වෙත්නම් හා එම බලය හරි එම බලය මේ අචල ලක්ෂයේ සිට මනින විස්ථාපනයට සමානුපාතිකත් වෙනවා. හරි සමානුපාතිකත් වෙනවා. අපි කියන මේක මොකක් කියලාද? මේ චලිතය සරල අනුවර්තීය චලිතයක් කියලා. හරිද? සරල අනුවර්තීය චලිතයක් කියලා. හරි. දැන් මේක ලියා ගන්න එපා. අපි දැන් සරල චලිතයක ඒ සමීකරණය ඔප්පු කරලා මේක ලියා ගමු. මුලින් අපි මේක අර්ධයක් කිමු ලියා ගමු. හරි. මුලින් මේක මාතෘකාව දැම්මන්නේ. හරි. ලියන්න මේවා. දැන් මේක සරල රේඛාවක චලිත වෙන. හරි. සරල රේඛාවක චලිත වෙන. සරල රේඛාවක චලිත වෙන. වස්තුවක් මත සරල රේඛාවක චලිත වෙන වස්තුවක් මත ඇතිවන බලය සෑම විටම හැම වෙලෙම සෑම විටම කිසියම් අචල ලක්ෂයක් දෙසට යොමු වෙත්නම් හා
කිසියම් අචල ලක්ෂයක් දෙසට යොමුව ඇතනම් හා තොරේ මේ අචල ලක්ෂණ මොකද වෙන්න ඕන? මේ සරල රේඛාවත් පිටින්නත් ඕනේ. තොර සෑම බලයේ සෑම පිටම සරල රේඛාව මත පිහිටි අචල ලක්ෂයක් දෙසට. එහෙනම් මොනවද? සරල රේඛාව මත පිහිටි අචල ලක්ෂයක් දෙසට යොමු ඇතනම් හා එම බලය අචල ලක්ෂයේ සිට වස්තුවට පිහිටීමට අචල ලක්ෂයේ සිට වස්තුවේ පිහිටීමට මනිනු ලබන විස්ථාපනයට සෑම විටම සමානුපාතික නම් එම වස්තුවේ චලිතය සරල අනුවර්තීය චලිතයක් ලෙස හැඳින්වේ. එම වස්තුවේ චලිතය සරල අනුවර්තීය චලිතයක් ලෙස හැඳින්වේ. හරි. එතකොට දැන් මෙහෙම දෙයක්. ප්‍රශ්නාංශික මාතෘකාව සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය ඔප්පු කිරීම. ලාක්ෂණික සමීකරණය ඔප්පු කිරීම. හරි. එතකොට මෙහෙම දෙයක්. දැන් මුලින්ම මම ගන්නම් මෙහෙම මම අක්කරෙම දුන්නක් තියෙනවා. ඒතර මේ දුන්නේ නිකන් ස්වභාවික දිග වගේ. හරි. දුන්නේ නිකන් ස්වභාවික දිග වගේ. කොහොමද දිග? ඒතර මෙහෙම නිශ්චලව තියෙනවා. හරි. හෙලවිල්ලක්වත් මොකද? ඒතර මම කියනවා මේ ස්වභාවික දිග කියලා. මොකද්ද? ස්වභාවික දිග. දුන්නේ ස්වභාවික දිග. දුන්නේ ස්වභාවික දිග. මොකක්ද මේ ස්කන්ධය? ඊට පස්සේ මම මේක මේ පැත්තට අදිනවා. මෙන්න මේ පැත්තට අදිනවා. ඇද්දාම නිකන් වස්තුව නිකන් මේ වගේ දෙනවා. හරි ඔය වගේ දෙනවා. එතකොට බලන්න දැන් මුලින් හිටියේ මේ වගේ තැනක. ඒතර මෙයාගේ කොහොම ආරම්භක ලක්ෂණ නිකන් මේ වගේ ලක්ෂයක්. ඒතර මම ගන්න එක ඕ ලක්ෂය වගේ. හරි ඕ ලක්ෂය. අපි දැන් දෝලන කේන්ද්‍රයක් කියන එක අපි පස්සේ කතා කරමු. දැන් මේක ඕනේ නැහැ. දෝලන කේන්ද්‍රය යම වෙන්නේ නැහැ හිටපු ගම. හරි මම හිතනවා මේක ආරම්භක ලක්ෂය වගේ. ඒතර ආරම්භක ලක්ෂය විතර මේ පැත්තට මොකද්ද? මේ පැත්තට මෙන්න මේ පැත්තට මැනලා තියෙන්නේ x දුරක්. අපි මේ පැත්තටමයි. ඒතර සාමාන්‍ය මේ විස්ථාපණයමයි ඔක්කොම අචල ලක්ෂයේ සිට දෙපසට තමයි සාමාන්‍යයෙන් අපි විස්ථාපන ඔක්කොම අයින්නේ. හරි x විස්ථාපනයක් මම මේ පැත්තට දාලා තියෙනවා. ඒතර මේ වස්තුව මත මම මේක අත්හරිනවා දැන්. මේ ඇදලා මම අත්හරිනවා. අත්හැරපු ගමන් සම්ප්‍රයුක්ත බලය කොහෙද තියෙන්නේ? මෙන්න මේ පැත්තේ. අත්හැරපු ගමන් මොකද? ඇරපු ගමන්. සමාන බිඳුව. ආරම්භ මොහොතේ t සමාන බිඳුව කියලා මම දාන්නම් කොහෙද? හරි. තොර ඒ විදිහට ඔව්. ඊට පස්සේ මම මේක අඳින්නම්.
ඔබ අතහැරන අතහැරෙන්නේ මොකද? අතහැරියාම මෙයා මෙහෙට ඔහොම එනවා. ඊට පස්සේ මෙහෙටත් එනවනේ. ස්පයින් දොත් මේ විදිහට මේ වගේ තැනකට එනවා. ඒතර මේ වෙලාවේ දුන්න ඇදිලා තිබ්බේ. දැන් මේ වෙලාවට ආවම දුන්න මොකක් වෙලාද? දුන්න සම්පීඩනයකට ලක් වෙලානේ. දුන්නම කම්ප්‍රෙස් වෙලා තියෙන්නේ. දුන්න සම්පීඩනයකට ලක් වෙලා. ඒතර මෙතන තමයි යාගේ ඕලක්ෂය තිබ්බේ. දැන් ඒකට අපි ගත්තොත් දුන්න කොච්චරක් සම්පීඩනය වෙලා තියෙද ඒක මොකද? මේ පැත්තටමයි මම හිතන්නේ විස්ථාපනය. ඒතර ඒ වෙලාවේදී යාමත් බලයකොත් ඒ වෙලාවේදී මේ වස්තු මත බලයකොත් පැතලද? ඒ සම්පීඩන තෙරපගෙන ඉන්නේ. ඒතර මෙයා මගෙන් බලය ඇති කරන කොයි පැත්තද? මේ පැත්තටනේ. බලය. ඔය පැත්තට තියෙනවා. ඔකට t සමානයි t අවස්ථාව. හරි. ඔකේ අද ගන්නකො. එතන මේ පැත්තටම x විස්ථාපනයක් ඇදලා අත්හරින්න ඊපස්සේ මේ පැත්තට එනවා ඒ විදිහට. तर मैं आप गमु මේක සුමට පෘෂ්ඨයක්. සුමට පෘෂ්ඨයක්. අතන ගත්තන්නේ. දැන් මේක දෙයක්. ඔයාලට පේනවද අපි දැන් සලන චලිතයක් නම් මොකද වෙන්නේ? මේ ඇති කරන බලය හැම වෙලේම මේ විස්ථාපනයට මොකද වෙන්න ඕන? සමානුපාතිකයිනේ. ඒතර සරල අනුවර්තීය චලිතයක් නිසා මම මෙතන ලියන්නම්. සරල අනුවර්තීය චලිතයක් නිසා f කියන කෙනා සමානුපාතිකය කාටද x ට. එතන පොඩි වැදගත් දෙයක් තියෙනවා. x ට f සමානුපාතිකය x තමයි. හැබැයි දැන් බලන්න අපි f මයින්නේ මේ පැත්තට. x මයින් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තටනේ. ඒතර හැම වෙලේම f මයින් පැත්තට x තියෙන විරුද්ධව මැන්නලා තියෙනවා. එහෙනම් මෙතන අපි කියන්නේ මොන x කියලාද? ඍණ x කියලා අපි කියනවා. හරි? ඍණ x. ඍණ x. එතකොට මම මෙතන දානවා නියතයක් f සමානයි k වතාවක් ඍණ x යි මාක. එතන ළමයි මේකේ මේ k කියන්නේ කවුද? අපි මේකේ k කියනවා බල නියතය. මොකද්ද? බල නියතය. නැත්නම් මේක දුන්නක් වගේ නිසා මේක දුන්නක් නම් හරි. මේක දුන්නක් නම් අපි මෙයාට කියනවා දුනු නියතය කියලා. හරි? දුනු නියතය. ඒතර f සමානයි kx. ඔය විදිහට. ටග්ගල් ලියා ගන්නකො. ඇත්තම ගත්තොත් f සමානයි කවුද? ඍණ kx කියලා අපිට ගන්න පුළුවන්. සමානයි ඍණ kx. තල මේකේ මේ ඍණ ලකුණේ තේරුම මොකද්ද? ඍණ ලකුණේ තේරුම තමයි සෑම විටම f මයිනස් දිශාවට විරුද්ධව තමයි එයාගේ විස්ථාපනය මැනලා තියෙන්නේ කියන එක. ටකම ලියා ගන්නකො. ලියන්න තල ලකුණක් දාලා යටින්. ඔයගොල්ලෝ වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්නද? ඒකම අතර වෙලාවක් ගන්නෑ. වීඩියෝ පෝස්ට් කරලා ලියාගන්න. ලියන්න තල ලකුණක් දාලා මෙහෙම. මෙහි ඍණ ලකුණේ භෞතික අර්ථය නම් සෑම විටම බලය යොමු වී ඇත්තේ විස්ථාපනය මනිනු ලබන දිශාවට ප්‍රතිවිරුද්ධව නිසා. හරිනේ? තොරි ලකුණු එන්නේ ඒක නිසා. දැන් මට බලයක් තියෙනවනේ. ඒතර අනිවාර්යෙන් මෙයාමත් අපි දන්නවා මේ පැත්තට මොකක්ද තොරණයක් තියෙනවා කියලානේ. හේ බලයක් තියෙනවා. එහෙනම් මම දානවා මේ විදිහට O දෙසට f සමානයි
f කියන්නේ කවුද? ඍණ kx m වතාවක් a. ඒතර a සමානයි ඍණ k බෙදීම m වතාවක් x. අපි ලකුණේ ලියන්න දාන්නකෝ. එතකොට මෙයා මෙන්න මේ හැඩයක් ගන්න ඕනේද බලන්න. a සමානයි ඍණ ඔමේගා වර්ග x වගේ හැඩයක් ගන්න ඕනේද? ඒතර සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වේ මේ විශ්වයේ පවතින ඕනෑම චලිතයක්. හරි. මේ විශ්වයේ පවතින ඕනෑම චලිතයක් අපිට ලියා ගන්න පුළුවන් නම් මෙන්න මේ වගේ හැඩයකින්. a සමානයි ඍණ ඔමේගා වර්ග x. ඒ කියන්නේ ත්වරණය සමානයි මොකක් හරි ඍණ ලකුණක් වතාවක් මොකක් හරි නියතාගයක් වතාවක් x ඇසුරේ. ලියා ගන්න පුළුවන් නම් අපි අර මොකක්ද කියනවා? එයා සරල අනුවර්තී චලිතයක් කියලා අපි කියනවා. හරිද? පොඩක් ගන්න ලියා ගන්නකො පොඩ්ඩක්. ලියාගත්තොත් මෙහෙම එනවා. හැඩයෙන් පැමිණ ඇත. හරි හැඩයෙන් පැමිණ ඇත. මම මේ වගේ හැඩයක් ගන්නනේ. ඒත් ඇත්තට විතර ඔමේගා වර්ග වගේ ඉන්නේ කවුද උඩ? ඔමේගා වර්ග සමානයි k බෙදීම m නේ. ඒතර ඔමේගා සමාන අපිට ඔමේගා ගන්නත් පුළුවන්. k බෙදීම මොකද මේ ඔමේගා කියලා කියන්නේ? මේක ලියමුකෝ. හරි. ටක් ගාලා දැන් මේ ටිකත් ඔයගොල්ලන්ට තේරෙනවා නේ. මෙතෙන් දෙන්නකෝ. මේක ලියලා මේක ලියලා නවත්තන්න. මේක ලියලා නවත්තන්න. මේක ලියලා නවත්තලා ලියන්න ඇති මෙහෙම. විශ්වයේ පවතින ඕනෑම චලිතාකාරයක්. විශ්වයේ පවතින ඕනෑම චලිතාකාරයක්. a සමානයි ඍණ ඔමේගා වර්ග x. a සමානයි ඍණ ඔමේගා වර්ග x. හැඩයෙන් නිරූපණය කළ හැකි නම් එවැනි චලිතයක් සරල අනුවර්තී චලිතයක් ලෙස හැඳින්වේ. එවැනි චලිතයක් සරල අනුවර්තී චලිතයක් ලෙස හැඳින්වේ. එහෙනම් මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන දැන් මේ වගේ හැඩයක් අරගෙන ලියන්න. එහෙනම් a සමානයි ඍණ ඔමේගා වර්ග x හැඩය පැමිණ ඇත. හැඩයට පැමිණ ඇත මොකක්ද? හැඩයට පැමිණ ඇත. ඊට පස්සේ ලියන්න යටින් හොඳේ මෙතනින් හොඳේ. මෙතනින් තලමුණක් දාලා ලියන්න. මේ වැද්දෙන් හොඳේ. ලියන්න මෙහි ඔමේගා යනු සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත්ත චලිතේ. සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත්ත චලිතේ කෝණික ප්‍රවේගයයි. ඊට පස්සේ මේ ලියන්න. ඔමේගා වර්ග සමානයි k බෙදීමෙන් මෙන්න ඔමේගා සමානයි k බෙදීමෙන් වල වර්ගමූලය. ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන විදිහ. ඊට පස්සේ අපිට තව පොඩි වචන ටිකක් තියෙනවා. නම අපි ටික ඉගෙන ගමු මුලින්. මේක ඔයගොල්ලෝ ලියා ගන්නද? වීඩියෝ පෝස්ට් කරලා. හරි. එකපාරක් පෙන්නන්න. මොකක් හරි මගරිච්චලක් තිබ්බොත් වීඩියෝ පෝස්ට් කරලා බලලා ආයෙ ලියා ගන්න හොඳේ. හරිනේ. හරි. දැන් දාන්න පොඩි මාතෘකාවක්. අපිට කොහොමද පොඩි වචන සෙට් එකක් තියෙනවා. අපිට සංඛ්‍යාතය, විස්තරය, එතකොට ආවර්ත කාලය කොහොම එක වචන ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒව අහලා ඇති. මට කමක් නැහැ පොඩ්ඩක් ලියා ගන්න ටික. ඊට පොඩි මාතෘකාවක්. සරල අනුවර්තීය චලිතේ හැඳින්වීම. සරල අනුවර්තීය චලිතේ හැඳින්වීම.
ලියන්න සරල අනුවර්ත මාතෘකාව ලියන්න යන්නේ. සරල අනුවර්ත චලිතයේ මූලික හැඳින්වීම. ඒකට දැන් මුලින්ම අපි උගන්වන්න තියෙන්නේ මේ විස්තරය සම්බන්ධ. දාන්න අංක 1 කියලා දාලා විස්තරය. ආ විස්තරය A කියලා කියනවා. කැපිටල් A විස්තරය. මොකද විස්තරය කියන්නේ? විස්තරය කියලා කියන්නේ දැන් අපි කලින් කිව්වා නේද මේ අපි කලින් ඇඳි රූපය. පොඩ ගන්න කලින් ඇඳි රූපය. ඒතකොට මේ රූපෙම මාර කිව්වා නේද O ලක්ෂයක් ගැන. අචල ලක්ෂයක් කියලා මම කිව්වා O ලක්ෂය. අපි කියන්නේ දෝලන කේන්ද්‍රය කියලා. මොකද්ද? මම දෝලන කේන්ද්‍රය කියලා කියනවා කියලා. ඒතර ඒකට කියන්නේ දෝලන කේන්ද්‍රය. නම් අපි ලිව්වේ නැත්නම් පොඩ්ඩක් ඊතලක් ගහලා ලියාගන්න දෝලන කේන්ද්‍රය කියලා. එතකොට මොකක් හරි වස්තුවක්. හරි. කියන්නේ සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් එයාගේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා. හරි. එයාගේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා. එයාගේ මේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා එක් දිශාවකට සිදු කරන උපරිම විස්ථාපනය. තමයි මොකක් කියලා කියන්නේ? ඒ කියලා කියන්නේ. කියන්නේ මොකද වස්තුවක් ළමයි. දැන් මෙහෙම දැන් මේ නෑයාගේ අචල ලක්ෂ්‍ය. ඒ විදිහ මෙහෙම දෙපැත්තට යනවන්නේ. ඕම දෙපැත්තට යනවා. ඒතකොට දෙපැත්තට යද්දී එයා මේ අචල ලක්ෂ්‍යයේ ඉඳලා එයා මේ එක් පැත්තකට කරන උපරිම විස්ථාපනය. කියන්නේ මෙහෙම ගිහිල්ලා මේතනින් නැවතලා නෑ මේ පැත්තට. අනේ නැවතෙන තැනට තියෙන විස්ථාපනය තමයි විස්තරය කියලා කියන්නේ. දැන් තලගුණක් දාලා මෙහෙම විස්තර කරලා යන්න සරල අනුවර්තීය චලිතයේ දෙන. දැන් සරල අනුවර්තීය චලිතය ලියන කම්මැලි නම් සා ආචා. සරල අනුවර්තීය චලිතය. අනුවර්තීය සා ආචා කියලා. කියන්නේ සරල අනුවර්තීය චලිතය. සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් එහි දෝලන කේන්ද්‍රයේ සිට තමයි දෝලන කේන්ද්‍රය කියන්නේ හයි කරපු තැන නෙමෙයි හොඳේ. අර අපි O කියලා O ලක්ෂයක් ගත්තේ අන්නේ. දෝලන කේන්ද්‍රයේ සිට එක් දිශාවකට. සිදු කරනු ලබන උපරිම විස්ථාපනය. එම චලිතයේ විස්තරය ලෙස හඳුන්වයි. ඒතර විස්තර අවස්ථාවේ ළමයි මොකද මෙයාගේ ප්‍රවේගය v සමාන බිඳුව. පරිම දැනන්න කියලා මේ පැත්තේ එනවා. ඒතර උපරිම දැනදී යාගේ ත්වරණයත් මොකද? අපි මේ අහන දේවල් ත්වරණය උපරිම. නිකන් ලියා ගන්නකො. මේ ඕනේ වෙනවා. හරි ඉස්සරහට ඕනේ වෙනවා. පොඩි නිකන් ලියා ත්වරණය උපරිම. තර විස්තර කියන අවස්ථාවේදී එයා උපරිම ඇදලා තියෙනන්නේ. උපරිම ඇදලා තියෙන නිසා මොකද? නේ සමානයි ඍණ ඔමේගා වර්ග x නේ. 3x උපරිම. නේ x උපරිම කියන තරණ උපරිම. තර මෙතෙන්දී දෝලන කේන්ද්‍රයට පස්සේ මොකද වෙන්නේ? ප්‍රවේගය උපරිම වෙලා ත්වරණය බිඳුවක් නේ. x බිඳුවක් කරනවා. ඒක ඕනේ නැහැ. ඕනේ නැහැ මේක ඕනේ. දැන් ඕනේ. ඒක අපි විස්තර කරන්න ටකල් ගඳ ගන්න වේගي විස්තර. ඊට පස්සේ අංක 2 දාන්න ආවර්ත කාලය. අංක 2 දාන්න ආවර්ත කාලය. අපි කියන කැපිටල් T කියලා. ආවර්ත කාලය. එතන බලන්න ආවර්ත කාලය කියන්නේ
ආවර්ත කාලය කියලා කියන්නේ මොකක් හරි වටයක් එක් සම්පූර්ණ චක්‍රයක්. හරි. එක් සම්පූර්ණ චක්‍රයක්. ගමන් කරන්න ගත වන කාලය. උදාහරණයක් විදිහට යම් මොකක් හරි වෘත්තයක යනවා. මෙතනින් පටන් ගන්න. එක් සම්පූර්ණ චක්‍රයක්. රවුම ගිහලා ඕම එනවා. එතන එක් සම්පූර්ණ වටයක් ගියා. අන්න ඒකට කියන මොකද්ද? එයා අපි කියනවා යාට සම්පූර්ණ චක්‍රයක් ගියා කියලා. අපි ඒතර ඒ ගත වෙච්ච කාලයට කියනවා ආවර්ත කාලය කියලා. ඒ විදිහට. එතන මෙතන වගේ නම් එයා මෙතනින් පටන් ගත්තා නම් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ආයෙ මෙහෙම ගිහිල්ලා ආයෙ මෙතෙන්. එතකොට සම්පූර්ණ වටයක් නේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම නේ ඒක නෙමෙයි. ඒතර භාගය මෙහෙම ගිහිල්ලා මේ පැත්තට ගිහිල්ලා ආයෙ මෙතෙන්ට එන්න. ගත වෙන කාලය තමයි මොකක්ද? ආවර්ත කාලය. කියන මොකක් හරි සරල අනුවර්තී චලිතයක දෙන වස්තුව තමන්ගේ සම්පූර්ණ චක්‍රයක් සම්පූර්ණ වටයක් හරි සම්පූර්ණ ආවර්තයක් හරි සම්පූර්ණ ආවර්තයක් ගමන් කරන ගත වෙන කාලය තමයි අපි මොකක් කියලා කියන්නේ ආවර්ත කාලය කියන්නේ. කියන්නේ මෙහෙම සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක් සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක් සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක් එක් සම්පූර්ණ චක්‍රයක් එක් සම්පූර්ණ චක්‍රයක් එක් සම්පූර්ණ චක්‍රයක් එක් සම්පූර්ණ චක්‍රයක් ගමන් කිරීමට එක් සම්පූර්ණ චක්‍රයක් ගමන් කිරීමට ගතවන කාලය ආවර්ත කාලය ලෙස ආවර්ත කාලය ලෙස විතර මෙහෙම ගිහිල්ලා මෙහෙම ගතවන කාලය තමයි ආවර්ත කාලය කියලා කියන්නේ. එතකොට අපි දැන් කලින් අර සමීකරණ කතා කරන්නේ මොකද්ද මේ මම කියන්නේ විශ්ව ඕනෑම චලිතයක් a සමානයි ඍණ ඔමේගා වර්ග x ඍණ ඔමේගා වර්ග x වලින් අපිට ලියා ගන්න පුළුවන් නම් a සමානයි ඍණ ඔමේගා වර්ග x වලින් අපිට ලියා ගන්න පුළුවන් නම් මම කිව්වා මෙයාගේ මේ ඔමේගා කියලා කියන්නේ කවුද? එයාගේ සරල අනුව චලිතයට අනුරූප කෝණික චලිතය නැත්නම් කියන වෘත් චලිතේ මේ කෝණික ප්‍රවේගය කියලානේ. හරි. ඔමේගා. ඒතර මෙන්න මෙයාගේ මේ ඔමේගා අපිට උක්ත කරලා ගන්න පුළුවන් නම් t සමානයි 2යි බෙදීම ඔමේගා සමීකරණේ දාලා අපිට කවුරු හොයාගන්න පුළුවන්ද? ආවර්ත කාලේ හොයාගන්න පුළුවන්. හරි. ඒතර ලියන්නේ මෙහෙම. මෙන්න තලකුණු දාලා ලියන්න. තලකුණු දාලා ලියන්න. a සමානයි ඍණ ඔමේගා වර්ග x a සමානයි ඍණ ඔමේගා වර්ග x සමීකරණේ ඔමේගා හි අගය හඳුනාගත් විට t සමානයි 2යි බෙදීම ඔමේගා 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 සමීකරණයට ඔමේගා හි අගය ආදේශ කිරීමෙන් ආවර්ත කාලය සොයාගත හැකිය. ඒතරේ මැද්ද ලියපු එකේ මැද්ද වලියුවන් මේ සමීකරණ ඒ සමීකරණ කොටු කරගන්න. මේ සමීකරණ කොටු කරගන්න. ඒතර ආවර්ත කාලය ඒක මොනවද? කාලයක් ගන්නවනේ. තප්පර.
ආවර්ත කාලය 1 තප්පර. ඊට පස්සේ දැන් මාතෘකාවක සංඛ්‍යාතය. හරි. ඊට මාතෘකාව දාන සංඛ්‍යාතය. අංක 3 සංඛ්‍යාතය. අංක 3 සංඛ්‍යාතේ අපි F frequency නාර්ථයෙන් F කියලා කියනවා. හරි මොකක්ද සංඛ්‍යාතය කියන්නේ? සංඛ්‍යාතය කියලා කියන්නේ මොකක් හරි තප්පර එකකදී හරිද? තප්පර එකකදී කොච්චර ආවර්ත කාලය අකින ආවර්ත ගණනක් සිද්ධ වෙනවා. කොච්චර වට ගණනක් කියා යනවද කියලා බලන එක තමයි මේ සංඛ්‍යාතය කියලා කියන්නේ. සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක් එක් තප්පරයක් තුල තප්පර එකක් තුල හරි තප්පර එකක් තුල සිදු කරන ආවර්ත සංඛ්‍යාව නැත්නම් තප්පර එකක් තුල සිදු කරන වට සංඛ්‍යාව හරි තප්පරයක් තුල සිදු කරන චක්‍ර සංඛ්‍යාව තමයි මොකක්ද කියලා කියන්නේ. එම වස්තුවේ එතන මේ චලිතේ සංඛ්‍යාත කියලා කියන්නේ. හරි ලියන්න ලියන්න සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් තප්පර එකකදී සිදු කරන තප්පර එකකදී සිදු කරන දෝලන සංඛ්‍යාව තන චක්‍ර සංඛ්‍යාව දෝලන සංඛ්‍යාව සංඛ්‍යාත ලෙස හැඳින්වේ. සංඛ්‍යාත ලෙස හැඳින්වේ. හරි නිකන් තප්පරයක දෝලන F ගානක් කරා වගේ ඉන්නේ. තප්පර එකකදී සිදු කරන දෝලන ගාන අපි සංඛ්‍යාතය කියලා කියන්නේ. ඒ කියන්නේ තප්පර එකක සිදු කරන මේ දෝලන ගාන ගත්තොත් F නේ. එහෙමනේ. එහෙනම් මෙහෙම දෙයක් ලියන්න බලන්න. මම ලියනවා F දෝලන සංඛ්‍යාවක්. F දෝලන සංඛ්‍යාවක් සිදු කිරීමට ගතවන කාලය කීය තප්පර එකයිනේ තප්පර එක නම් ලියනවා එක් දෝලනයක් සිදු කිරීමට ගතවන කාලය මම ගත්තොත් මොකක්ද t කියලා t සමාන කවුද එක බෙදීම එතකොට මේ t කියන්නේ කවුද තමයි මේ t කියන්නේ ඇයි එක් දෝලනයක් සිදු කරන ගතවන කාලය කියන්නේ කවුද ආවර්ත කාලය එහෙනම් ඒතර ආවර්ත කාලය සමානයි එක බෙදීම සංඛ්‍යාතය කියලා අපිට තව සම්බන්ධයක් එනවා ආවර්ත කාලය සමානයි එක බෙදීම සංඛ්‍යාතය හරි එක බෙදීම සංඛ්‍යාතය එතකොට මේ සංඛ්‍යාතයේ ඒකක මොනවද සංඛ්‍යාතයේ ඒකක අපි සාමාන්‍යයෙන් කියන්නේ hertz HZ hertz කියන්නේ hertz සංඛ්‍යාතයේ hertz වලින්මයි හරි t සමාන 1යි ඒතකොට අපි දන්නවා f සමානයි එහෙනම් පාගලිය ගන්න f සමාන 1 බෙදීම t කියලා තියාගන්න පුළුවන් තප්පරයට කියලා කියනවා. සංඛ්‍යාත ඒකවම ගත්තොත් තප්පරයට කියලා කියනවා. තප්පරයට තමයි හර්ට්ස් කියන එකෙන් දෙකෙන්ම කියවෙන්නේ. එතන මම දන්නවා දැන් මේ එක එක සමීකරණ දාලා අපිට හොයාගන්න පුළුවන් එක එක දේවල්. අපි කලින් කතා කරා කවුද? t සමානයි. ඒක මතක තියෙන්න ඕනේ. t සමානයි 2.5 බෙදීම ඔමේගා. ඔය පාඩම් කරගන්න. t සමානයි 2.5 බෙදීම ඔමේගා. නෑ ඒ වගේ තියෙනවා. මම මෙතන මේක ආදිච්ච කරොත් f සමාන 1 බෙදීම 2.5 බෙදීම ඔමේගා. එතකොට
F සමානයි ඔමේගා බෙදීම 2යි ෆයි කියලා අපිට සමසම්බන්ධතාවය ගන්න. ඕකෙන් අපිට ඕන නම් ඔමේගා කියන කෙනාට තව එකක් ගන්න පුළුවන්. මෙයා මම මෙහෙට දාලා 2πf කියලා. ඔමේගා සමානයි 2πf 2πf ඔමේගා සමානයි 2πf කියලා ගන්නත් පුළුවන්. ඒතර ඔමේගා වල සංඛ්‍යාත දන්නවා නම් ඔයාලට ඔමේගා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ඔක්කොම එකට මේ සෙට් වෙච්ච ඒවා ටික ඔයා මේකයි දන්නවා නම් හරිද? මේ දෙන්නම ඔයා දන්නවා නම් ඔයාලට මේ ඕන එකක් හදාගන්න පුළුවන්. සමහරවල් ගණන් හදද්දි කොහොමද ළමයි මේක කොහොමද හැකට වෙනවා. හරි. ඉතින් වැඩි හිතන්න ඕනේ නැහැ. මේ දෙක ඔළුවේ තියෙන්න ඕන. මේ දෙක මෙන්න මේ දෙක ඔළුවේ තියෙන්න ඕන. හරි. මේ දෙන්න ඔළුවේ තියෙන්න. හරිනේ. හතරෝයි තමයි මූලික සාමාන්‍ය හැඳින්වීම් ටික. විස්තරයේ ආවර්ත කාලය සහ සංඛ්‍යාතය. ඒ තුන ගණන් වලට ටටක් ගාලා දාන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ වීඩියෝ ලියවෙලත් වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්නොත් වීඩියෝ පෝස්ට් කරලා ටික ඔක්කොම ලියා ගන්න. හරි. දැන් දාන්න පොඩි මාතෘකාවක් මෙහෙම. තල්ලුණක් කරි මොකක් කරලා දාලා පොඩි මාතෘකාවක් වගේ එකක්. දැන් බලපොළ මේ අපිට තියෙනවා මේක බල විස්ථාපන ප්‍රස්ථාර නැත්නම් බල තොරණ මේ විස්ථාපන තොරණ ප්‍රස්ථාර නම් ඒකේ ජාති තියෙනවා. හරි. චොටි මාතෘකාවක් දාන්න මෙහෙම. මාතෘකාවක් දාන්න. සරල අනුවර්තීය චලිතයේ දෙන සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක විස්ථාපනය සමග බලය වෙනස් වන ප්‍රස්ථාරය. අපි ඇන්දොත් ළමයි මේ විදිහට විස්ථාපනයත් එක්ක බලය මයින් නිව්ටන් වලින් විස්ථාපනය මයින් මීටර් වලින් ඔය විදිහට. ඒක සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? අපි දන්නවා විස්ථාපනය හැම වෙලේම බලයට සමානුපාතිකයි නේ. ඒතර y සමාන mx වගේ. දැන් කෙනෙක්ගෙන සමානුපාතිකයි ඍණ x නේ. ඍණ x කියලා මම කිව්වේ. ඒතර y සමානයි ඍණ mx වගේ හැඩයක් තමයි සාමාන්‍යයෙන් ගන්න. ඒතර මූල ලක්ෂ්‍ය හරහා යන මේ වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට එන්නේ. එතකොට මෙන්න මේකෙන් සමීකරණයේ හැඩය ලබා ගැනීමේ හැකියාව තමන්ට තියෙන්න ඕනේ. ඒ හැකියාව තමන්ට තියෙන්න ඕනේ. ඒතර අපි ගත්තොත් මෙයාගේ උපරිම විස්ථාපනය අපි දන්නවා කොහොමද යාගේ විස්තරණය. උපරිම විස්ථාපනය යාගේ විස්තරය. ඒතර මෙයාගේ බලය මොකද වෙන්නේ? F max වෙනවානේ. ඍණ F max බලය. කොහොමයි සරලානුවර්තීය චලිතයේ දෙන වස්තුවක විස්ථාපනය සමග බලය වෙනස් වන ප්‍රස්ථාරය. එතකොට මම මේක අනුක්‍රමණය ගත්තොත් ළමයි අනුක්‍රමණය කියන්නේ කවුද? y බෙදීම x නේ. එතකොට f බෙදීම x. දැන් f බෙදීම x කියන්නේ කවුද ඇත්තටම? මතක ඇති කලින් අපි සමීකරණය ගත්ත f සමානයි kx නේ. එතකොට k සමානයි f බෙදීම x. එහෙනම් මේ කියන්නේ කවුද? බල නියතය. නේ? බල නියතේ. එතකොට මේ අනුක්‍රමණයෙන් ඉඳන් අපිට කවුද හම්බෙන්නේ? මෙන්න මේ අනුක්‍රමණයෙන් අපිට හම්බෙන්නේ බල නියතය. නැත්තම් දුනු නියතය. බල නියතය නැත්තම් දුනු නියතය. සමීකරණ වල ඇදගත්තානේ. අර මුලින් අපි සමීකරණ ඇදගමු මොකක්ද කරලා? සමීකරණ ලොක් කරගන්නකො. සමීකරණ ඊට පස්සේ ඇඳගෙන වීඩියෝ පෝස්ට් කරලා ගන්න. ඊට පස්සේ මේ කොටසට දාන්න. දැන් ඇත්තට මේ
බල විස්ථාපනය සමග බලය වෙනස් වෙන ප්‍රස්ථාරේ අනුක්‍රමණයෙන් අපිට කවුද හම්බෙන්නේ? බල නියතේ නැත්තම් දුරු නියතේ. මේ ටික කියන්නේ. බල නියතේ නැත්තම් දුරු නියතේ. හරි. එතකොට ලියාගන්න තලමුණක් දාලා ලියාගන්න. විස්ථාපනය සමග බලය වෙනස් වෙන ප්‍රස්ථාරයේ විස්ථාපනය සමග බලය වෙනස් වෙන ප්‍රස්ථාරයේ විස්ථාපනය සමග බලය වෙනස් වෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් බල නියතය නැතහොත් දුරු නියතය බල නියතය නැතහොත් දුරු නියතය ලැබේ. බල නියතය නැතහොත් දුරු නියතය ලැබේ. හරි ඊට පස්සේ ලියන්නේ මෙහෙම ඊළඟ එක ඊළඟ තලකුණ සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක ඊළඟ මාතෘකාවනේ සරල අනුවර්තීය චලිතයේ වස්තුවක විස්ථාපනයේ සමග ත්වරණය වෙනස් වෙන ප්‍රස්ථාරය. ඉතින් ඒකත් මොකද වෙන්නේ? අපි දන්නවා ඒකෙත් මම සමීකරණ ලියුවොත් කොහොමද? සමීකරණ ලියුවොත් a සමානයි ඍණ ඔමේගා වර්ග x නේ. ඕකනේ අපේ දොරනේ සමීකරණේ. a සමානයි ඔමේගා වර්ග x. එතකොට a සමානුපාතය කාටද? ඍණ x ටනේ. ඒතකොට ඒක කොයි වගේද? ඒක මෙන්න මේ වගේ හැඩයක්ම තමයි එන්නේ. ඒතකොට ඒකෙදිත් මෙතන මොකද මම අර කලින් කියන්නේ a max. හරි. මෙතන දොරනේ යන්නේ. දොරනේ මිස් ඍණ දෙකයි. එතන ඍණ max. හරි. හරි. තොර සරල අනුවර්ත චලිතයේ වස්තුවක ස්ථාපනය සමග ත්වරණය වෙනස් වෙන ප්‍රස්ථාර. ඒතර මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කවුද අපිට හම්බෙන්නේ? අනුක්‍රමණයෙන් අපිට හම්බෙන්නේ අනුක්‍රමණය කියන්නේ y බෙදීම x නේ. කියන්නේ a බෙදීම x කියන්නේ. ඒතර a බෙදීම x කියන්නේ කවුද? මෙයා මේ පැත්තට දැම්මොත් ඔමේගා නේ. ඔමේගා වර්ග. ඒ අනුක්‍රමණය විශාලත්වයනේ. ඇත්තටම අනුක්‍රමණ ඍණාගයක් අපිට මේ ඍණ අනුක්‍රමණය මේ තියෙන්නේ. ඒතර අනුක්‍රමණයේ විශාලත්වය කියන්නේ කවුද? ඔමේගා වර්ග. ආවර්ත කාලේ මේ කෝණික ප්‍රවේගයේ වර්ගය. එතකොට අපිට ඔමේගා සමානයි නම් කවුද? ඔමේගා සමානයි අනුක්‍රමණයේ වර්ගමූලය නේ. ඔමේගා සමාන අනුක්‍රමණයේ වර්ගමූලය. අපිට ඔමේගා හොයාගෙන ඊට පස්සේ ඕන ආවර්ත කාලයේ t හොයාගන්න පුළුවන් 2 5 බෙදී ඔමේගා දාලා. ඕන ඊට පස්සේ සංඛ්‍යාතය හොයාගන්න පුළුවන් 2 5f දාලා. ඔමේගා සමාන 2 5f දාලා. ඔමුදී k හොයාගන්න පුළුවන් වුණාට. හරි. එන්න සමීකරණ භාවිතා කරලා අපිට හොයන්න තියෙන දේවල්. අර මම කලින් කියන්නේ ළමයි. විස්තර අවස්ථාවේදී ඔය එහෙම තොරණ එහෙම උපරිම වෙනවා කියලානේ. ඒතරේ ඔක්කොම ටික මෙතන මේ ප්‍රස්ථාරයෙන් අපිට නිරූපණය කරන්න පුළුවන්. හරිනේ. ඒතර ඔච්චරයි ඕකේ තියෙන්නේ. අපි අදට මේක නවත්තන්න කලින් ඕනෙම ප්‍රශ්නයක් දෙන්න. ඒතර ප්‍රශ්න ටික ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ටක් ගාලා වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න ඕනේ. කලින් වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න. හරි. එතකොට මෙන්න මෙහෙම දෙයක්. මම දෙනවා ඔයගොල්ලන්ට මෙහෙම සමීකරණයක්. q1 හරි q1 මම දෙනවා මෙහෙම සරල අනුවර්තීය චලිතයේ සාආචා වල යෙදෙන වස්තුවක
සාචාර්ය දෙන වස්තුවක ලාක්ෂණික සමීකරණය A සමානයි ඍණ 81x වේ. A සමානයි ඍණ 81x වේ. හරි. ඒක සාමාන්‍ය ලාක්ෂණික සමීකරණය මොකක්ද? A සමානයි ඍණ ඔමේගා වර්ග x සමීකරණය නේ. ඒතර මෙතන සමීකරණය A සමානයි ඍණ 81x. ඒතර මේ හැඩේ තියෙන්නේ. ඔයදල ඊට පස්සේ අංක 1 ලියන්න. චලිතයේ ඔමේගා සොයන්න. අංක 1 ඔමේගා සොයන්න. ඊට පස්සේ ආවර්ත කාලය T සොයන්න. සංඛ්‍යාතය සොයන්න. F සොයන්න. ඔය ටික ඔය ඊළඟට Q2 අරකම නේද? ඒකෙදි මම දෙන්නේ ඔයගලන්ට සමීකරණය තමයි A සමානයි ඍණ 16යි ෆයි වර්ග වැඩි කිරීම 10 ඍණ 4යි y එතන මේ සමීකරණේ A සමානයි ඍණ 16යි ෆයි වර්ග වැඩි කිරීම 10 ඍණ 4යි y. ඒතර y කියන්නේ විස්ථාපනයම. ඒකෙත් මේ ටිකම හොයන්න. හරිද? ඒකෙත් මේ ටිකම හොයන්න. සමීකරණය වෙන්නේ මේක. හරිද? සමීකරණය වෙන්නේ මේක. A සමානයි ඍණ 16යි ෆයි වර්ග වැඩි කිරීම 10 ඍණ 4යි y. ප්‍රශ්නේ වෙන්නේ මේ ටිකම තමයි. ඔමේගා හොයන්න, ආවර්ත කාලය හොයන්න, සංඛ්‍යාත. දැනට ඔය ටික කරන්න. අපි ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකේ අපි ටික කරගෙන යමු. දැන් නවත්ත.